සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි අද ඔබට සිහිපත් කරලා දෙන්න කල්පනා කළේ බුද්ධ වන්දනාවේ වටිනාකම ගැන. බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට ඉතාම දුර්ලභයි. බුද්ධෝ හවි කප්ප සතේහි දුර්ලභෝ. බුදුරයන් වහන්සේලාගේ උපත කල්ප 100 ගණනකිනුත් දුර්ලභයි. මේ ලෝකයට ඉතාමත්ම කලාතුරකින් මහ පුරුෂ ලක්ෂණ 32කින් යුක්ත මනුෂ්‍ය රත්නයක් ලෝකයට පහළ වෙලා ගිහි ජීවිතයේ අතහැර දාලා අභිනිෂ්ක්‍රමණය කරමින් ලෝතර බුද්ධ රාජ්‍යයට පත් වී වදාළ සම්මා සම්බුදුවරයන් වහන්සේලාගේ උපත ඊටාම දුර්ලභයි. යමෙක්ගේ බුදුරජාණන් වහන්සේව සරණ යනවා නම් ඒක මේ ලෝකයේ දුර්ලභ දෙයක්. වාසනාවන්ත සිද්ධියක්. යේකීචි බුද්ධං සරණං ගතාසේ නැති ගමිස්සන්ති අපායං පහාය මානුසං දීහං දේවකායම් පරිපූර්ණසන්ති. යමෙක්ගේ බුදුරජාණන් වහන්සේව සරණ යනවා නම් නැති ගමිස්සන්ති අපායං, ඒක නා මරණින් මත්තේ අපායේ උපදින්නේ නැහැ. පහාය මානුසං දේහං, මේ මිනිස් ශරීරය මේ මනුස්ස දේහය අතහැර දාලා ගියාට පස්සේ දේවකාය පරිපූර්ණසන්ති, ඒ අය ගිහිල්ලා දෙවියන් අතරේ උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. බලන්න, බුදුරජාණන් වහන්සේ නමක් සරණ ගියේ පමණින් දෙවියන් අතරේ උපදින්න තරම් ශ්‍රේෂ්ඨ දෙයක් නම් ඒ සරණ ගිය උත්තමයන් වහන්සේ මොනතරම් ශ්‍රේෂ්ඨ උත්තමියක්ද කියලා කල්පනා කරලා බලන්න. ඒ බුදුරජාණන් වහන්සේලාගේ ගුණ හරි විස්මිතයි. මේ ලෝකයේ මහ පොළේ වැලිකට ගැනලා අවසන් කළත්, මහා සාගරයේ ජලය මැනලා අවසන් කළත්, ඒ බුදුරජාණන් වහන්සේලාගේ ගුණය මැනලා ගැනලා අවසන් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දවසක් අනුරාධපුර යුගයේ සද්ධාතිස්ස රජුරුවන්ගේ කාලේ එක රහතන් වහන්සේ නමක් හිටියා. ඔබ අහලා තියෙනවා බුද්ධ රක්කිත, කාල බුද්ධ රක්කිත කියලා රහතන් වහන්සේ නමක්. අමාවක කරවල පොහොය දවසක ඒ කාලේ සද්ධාතිස්ස රජතුමා 4 පොයෙටම සිල් ගන්නවා. අද කාලේ රජවරු වගේ නෙමෙයි. එකල රජවරු ඒ අපේ මුතුන් මිත්තෝ ඒ රාජවංශයේ සීලවන්ත පිරිසක්, පොහොය සිල් රකින්න පිරිසක්. දවසක් සද්ධාතිස්ස රජතුමා මිහින්තලේ කළුදිය පොකුණේ ගල්ලෙනක සිල් සමාදන් වෙලා භාවනා කරමින් හිටපු දවස. එදා කළුබුද්ධ රක්කිත මහරහතන් වහන්සේ කළුදිය පොකුණ ළඟ කළු තිඹිරි ගසක් මුල කාලකාරාම නම් වූ සූත්‍ර දේශනාව දේශනා කළා. මේ කාලකාරාම කියන සූත්‍ර දේශනාව එදා බුදුරජාණන් වහන්සේ කාලක සිටුතුමාගේ කාලකාරාමේදී දේශනා කරපු මොහොතේ
මේ මහ පොළව පස් වතාවක් කම්ප වෙනවා. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ භූමි පහකින් විස්තර වෙනවා. මේ සූත්‍ර දේශනාව දේශනා කළ අවසන් වෙද්දී එදා ජම්බු දීපයේ පස් වතාවක් කම්ප වුණා කියලා. ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ඉදිරියේ ඒ සූත්‍ර දේශනාව ලංකා ධර්මයේ තලයේ කළුවර පොහොය දිනයක කළු තිඹිරි ගසක් යට කළු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ මේ කාලකාරාම සූත්‍ර දේශනාව දේශනා කිරීම පිණිස දේවතා ආරාධනාව කළා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං. හාත්පස සක්වල සිටින පින්වත් සියලු දෙවිවරුනි, මහා මුනීන්ද්‍රයන් වහන්සේගේ මේ ස්වර්ග මෝක්ෂ සැපගෙන දෙන මහා මුනීන්ද්‍රයන් වහන්සේගේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්ට පැමිණිත්වා කියලා දෙවියන්ට ධර්ම ශ්‍රවණය පිණිස දේවතා ආරාධනාව කරනකොට සද්ධාතිස්ස රජුරවන්ට ඇහෙනවා. කළු බුද්ධ රක්කිත මහ රහතන් වහන්සේ දේවතා ආරාධනාව කරනවා. එතුමා ඉක්මනින් Taman වාඩි වෙලා හිටපු ස්ථානීය නැගිටලා භාවනාවෙන් නැගිටලා පත්කඩයක් අතට අරගෙන ඉක්මනින් එනවා මේ ධර්ම දේශනාව අහන්න. ධර්ම දේශනාව අහන්නේදී බොහෝ පිරිසක් මේ කළු බුද්ධ රක්කිත මහ රහතන් වහන්සේ වට කරගෙන ඉන්නවා. කළු බුද්ධ රක්කිත මහ රහතන් වහන්සේ ධර්ම දේශනාව ආරම්භ කරනවත් එක්කම තමයි රජුරුව එතනට ආවේ. හැබැයි රහතන් වහන්සේ දැක්කේ නැහැ රජතුමා එනවා කියලා. රහතන් වහන්සේ ධර්ම දේශනාව සිද්ධ කරගෙන ගියා. සවස් ස්වාමී ඇඳිලි වැටිගෙන එනකොට තමයි රහතන් වහන්සේ මේ ධර්ම දේශනාව ආරම්භ කළේ. පහෝදා උදේ එළිය වැටෙද්දී අරුණ වැටෙද්දී ධර්ම දේශනාව අවසන් කළා. තුන්යම් රාත්‍රියක් මුළුල්ලේ ධර්ම දේශනාව සිද්ධ කළා. මේ ධර්ම දේශනාව සිද්ධ කළ අවසන් වෙද්දී මේ මහ පොළොව මේ මිහිකත ලංකා දීපය පස්වතාවක් කම්පා වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ඉදිරියේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ පස් ආකාරයකින් විස්තර කරද්දී භූමි පහකින් විස්තර කරද්දී කාලකාරාම සූත්‍ර දේශනාවේදී සූත්‍ර දේශනාව අවසන් වෙද්දී මේ මහ පොළොව පස්වතාවක් කම්පා වෙනවා. සූත්‍ර දේශනාව අවසන් වෙද්දී දැන් රජතුමා පේන්න හිටියේ නැහැ. හවස රජතුමා ඉද්දි විශාල පිරිසක් වට වෙලා බණ අහනවා. වාඩි වෙන්න තැනක් නැහැ. රජතුමා පිරිස පිටිපස්සට වෙලා හිටගෙන ධර්ම ශ්‍රවණය කරනවා. දේශනාව අවසන් වුණේ පාන්දර උදේ ධර්ම දේශනාව අවසන් වෙද්දී රජතුමා පිටිපස්සේ ඉඳගෙන සාදුනාද පවත්වනවා. රහතන් වහන්සේ දැනගත්ත රජතුමාගේ කටහඬ බලද්දී රජතුමා පිටිපස්සට වෙලා ඉන්නවා සාදුනාද පවත්වගෙන අත් දෙක හිසේ තබාගෙන සාදුනාද පවත්වන. රජතුමා අහනවා මහ රජතුමනි කොයි වෙලේද ආවේ? කියනවානේ ස්වාමීනි මම දේවතා ආරාධනාව කරනකොටම තමයි ආවේ. ස්වාමීනි මං ඇවිල්ලා බැලුව බලනකොට පිරිසින් පිරීලා වාඩි වෙන්න තැනක් නැහැ. මං හිටගෙනම බණ ඇහුවා කියලා. රහතන් වහන්සේ කියනවා මහරජතුමනි ඔබේ සිව්මැලි පාද රිදෙනව ඇතිනේ කියනවා. ස්වාමීනි එසේ නොවේ කියනවා. නැහැ කියනවා. ස්වාමීනි මගේ ආයුෂ අවුරුදු 100ක් තිබුණොත් ඔබ වහන්සේ අවුරුදු 100ක් ධර්මයේ දේශනා කළොත් මට අවුරුදු 100ම උනත් පුළුවනි කියනවා. හිටගෙන බුදුරජාණන් වහන්සේ කොයි විදිහට ගුණ අහන එච්චරට බුදු ගුණ
කළුබුද්ද රක්කිත මහරහතන් වහන්සේගෙන් රජතුමා අහනවා ස්වාමීනි ඒ අපගේ ධර්ම රාජානන් වහන්සේගේ අපගේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ තවත් තියෙනවද? තව තියෙනවද කියලා අහනවා. ඇයි එල්ලි වෙනකම් බුදුගුණ විතරයි. වෙන මොකුත් නැහැ. රහතන් වහන්සේ පිළිතුරු දෙනවා මහරජා. ඒ අපගේ ධර්ම රාජයන් වහන්සේගේ ගුණ කියලා අවසන් කරන්න බැහැ. ස්වාමීනි උපමාවක්වත් කියන්න බැරිද? මහරජතුමනි මම ඔබට උපමාවක් කියන්නම් කියලා. ගලාගෙන යන විශාල ගංගාවක් තියෙනවා කියලා හිතන්න. මේ ගංගාවට ඉන්දිකටුවේ මල තියෙන පැත්ත ගංගාවේ වතුරට අල්ලගෙන ඉන්නවා. ගංගාවේ වතුරට අර ඉන්දිකටු මල අල්ලගෙන ඉඳිද්දී ඒ ඉන්දිකටුවේ අර පුංචි සිදුර ඇතුලෙන් ගලාගෙන යන යම් ජල ප්‍රමාණයක් ඇතනම් ආන්ගේ ජල ප්‍රමාණයටත් වඩා ඊටාම ස්වල්පයක් කියනවා මම දේශනා කරපු බුදු ගුණ එළි වෙනකම්. නොකියූ බුදු ගුණ අර ගලාගෙන යන ජල පහර වගේ ඊටත් වැඩි කියනවා. ඒ බුදුරජාණන් වහන්සේලාගේ ගුණ මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේගේ ගුණ තවත් බුදුවරයන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා අවශ්‍ය කල්පයක් බුදුගුණ කිව්වත් ඒ කල්පය අවශ්‍ය කල්පය ගෙවිලා යනවා. හැබැයි බුදුවරයන් වහන්සේලාගේ ගුණ මේ ලෝකයේ කියලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. ඊතරම් මහා ගුණකන්දරාවකින් යුක්ත වූ උත්තමයන් වහන්සේ නමක් තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේලාගේ ගුණ මේ ලෝකේ මනින්න පුළුවන් කමක් නැහැ. මින්මක් නැහැ. එකවර බුදුරජාණන් වහන්සේලා දෙනමක් ලෝකේ පහළ නොවෙන්න හේතුවත් ඒ බව මිලිඳු නාගසේන ප්‍රශ්නයේදී නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු රජතුමාට විස්තර කළා. මේ ලෝකේ එකවර බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ නොවෙන්නේ ඒ බුදුවරයන් වහන්සේලා දෙනමකගේ ගුණ මේ මිහි කතට දරන්න බැරි නිසායි කියනවා. එක අවස්ථාවක නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු රජතුමා නාගසේනයන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ එක බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා මෙතරම් යහපතක් සිද්ධ වෙනවනම් ස්වාමීනි බුදුරයන් වහන්සේලා දෙනමක් පහළ වුණොත් මේ ලෝකයට කොච්චරනම් යහපතක් කරන්න පුළුවනිද? ස්වාමීනි එකවර බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වුණ වෙන්නේ නැති කියලා අහනවා. උන්වහන්සේ උත්තර දෙනවා මහරජතුමනි ඔබට මම උපමාවකින් කියලා දෙන්නම් කියනවා. කරත්ත දෙකක් තියෙනවා කියනවා. ඒ කරත්ත දෙකේ දරන්න පුළුවන් උපරිම බරට රත්තරන් පුරවලා තියෙන්නේ කියනවා. යම් විදිහකින් ওই කරත්ත දෙකේම තියෙන රත්තරන් එක කරත්තයකට පැටවුවොත් මොකද වෙන්නේ කියලා අහනවා. ස්වාමිනී කරත්තයට දරන්න බෑ. ඒ කරත්තේ කඩාගෙන වැටෙනවා කියනවා. මහරජතුමනි ඒ වගේමයි මේ මහ පොළොවට බුදුරජාණන් වහන්සේලා දෙනමකගේ ගුණ එකවර දරන්න බෑ කියලා. ඒ වුණත් මේ ලෝකය පවත්වන්න බෑ. එච්චරට ගුණ බුදුරජාණන් වහන්සේලාගේ. ඊතරම් ගුණ තියෙන බුදුරජාණන් වහන්සේලා යම් කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේව සරණ යනවා නම් බුද්ධං සරණං ගච්ඡාමි කියලා. ඒක නා සතර පායේ උපදින්නේ එච්චර බලවත් ඒ වචන ටික. ඒ බුදුරජාණන් වහන්සේලා ඊතරම් ආශ්චර්යවත්.
ඒ බුදුරජාණන් වහන්සේලාට යම් කෙනෙක් වන්දනා කරනවා නම් ඒ වන්දනාව පවා දෙවියන් අතර උපදින්න හේතු වෙනවා. එක අවස්ථාවක අපගේ බුදුරජාණන් වහන්සේ උදෑසන හිමිදුරු උදෑසන මහා සමෝතින් නැගිටලා මේ ලෝක දිහා බලනවා. උන්වහන්සේ බලනවා මං අද කාටද උදව් කරන්නේ කියලා. උන්වහන්සේ දකිනවා එක චණ්ඩාල ස්ත්‍රියක්. ඒකේ ජීවිතය පින් කරගත්ත කෙනෙක් නෙමෙයි. බොහෝ පව් කරගත්ත කෙනෙක්, සිල් රැකපු කෙනෙක් නෙමෙයි, දුස්සීල කෙනෙක්, වයසක අම්මා කෙනෙක්. මේ අම්මා අද දවසේ මැරෙනවා. මැරිලා කොහෙද උපදින්නේ? සතර අපායේ. බුදුරජාණන් වහන්සේ ඒ අපගේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඒ වයසක අම්මා එන මාර්ගයට වඩිනවා ආනන්දයන් වහන්සේත් එක්ක. ඒ අම්මා බොහෝම අමාරුවෙන් හැරමිටි ගහගෙන තුනටිය කුදු කරගෙන පාත් වෙලා හොඳටම වයසයි. අවුරුදු 120ක් විතර වයස. මේ අම්මා ඉදිරියට බුදුරජාණන් වහන්සේ වඩිනවා. තව පොඩි වෙලාවකින් ඒ අම්මා මැරෙනවා. බුදුරජාණන් වහන්සේ දකිනවා. මැරිලා ගිහිල්ලා උපදින්නේ මහා දුක් සහිත වූ නිරය. බුදුරජාණන් වහන්සේ මේ අම්මා ඉදිරියේ හිට ගන්නවා. මේ වයසක ආච්චි අම්මට බුදුරජාණන් වහන්සේ පේන්නේ නැහැ. තුනටි පාත් කරගෙන ආනන්දයන් වහන්සේ කියනවා ආච්චි අම්මා මේ ඔබ ඉදිරියේ වැඩ සිටිනේ ඒ ලෝකනාත වූ දේවාති දේව වූ දෙවියන්ට දෙවියෝ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ බඹුන්ට බඹු වූ ලෝකනාත බුදුරජාණන් වහන්සේ. හිත පහදවගෙන වන්දනා කරගන්න කියනවා. ඒ අම්මට බනහල හිත හදාගන්න තරම් වාසනාවක් නෑ ඒ විදිහ. මේ වයසක අම්මා හැරමිටි ආධාරයෙන් තුනටිය යන්තම් කෙලින් කරගෙන හිස ඔසවල බැලුවා. බලද්දි මහා පුරුෂ ලක්ෂණ 32කින් බබලන පුණ්‍යවන්ත පින්වන්ත සිරුරකින් යුක්ත වූ අපගේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ net සංගලේ මෑණියන්ගේ දෙසට net යොමු කරගෙන බලාගෙන සිටිනවා. ඒ අම්මට මහා ගෞරවයක් උපන්නා. ජීවිතේ කවදාවත් දැකලා නැහැ ඒ වගේ උත්තමයෙක්. මේ අම්මට හරි සතුටුයි. හිත බහැදුනා. හැබැයි බුදු ගුණ දන්නේ නැහැ. ඒ බාහිරින් බුදුරජාණන් වහන්සේ දැකලා මේ මහා කාරුණිකයන් වහන්සේගේ මුවමඩල දැකලා පැහැදිලා මේ අම්මා හිත පහදවගෙන දන ගහලා පසඟ පිහිටුවල වඳින්න තරම් යොන්දට පින නැහැ. බැහැ. වයසයි. ඒ අම්මා මොකද කරේ? හැරමිටි ආධාරයෙන් බොහෝම අමාරුයි යන්තම් තුනටිය පාත් කරගෙන ඇඟිලි බැඳලා වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ බැලුවා මේ අම්මට ඊට වඩා පිහිට වෙන්න බෑ. ඒ අම්මට ඊට වඩා ජීවිතේ යමක් හිතලා දියුණු කරගන්න තරම් පිනක් ඒ වෙදි නැහැ. පින ගෙවිලා. බුදුරජාණන් වහන්සේ ආපහු ආනන්දයන් වහන්සේත් එක්ක වැඩම කළා. ඊටාම ස්වල්ප මොහොතයි ගියේ. ටික කලක් ඇතුළත පිස්සු හැදුන ගව දෙනක් ඇවිත් මේ අම්මට ඇනලා මේ අම්මා එතනම මරණයටපත් වුණා. බලවත් පුරුෂයෙක් කැකුළු අතක් දික් කරන වේගයෙන් දික්කල අතක් හකුලවන වේගයෙන් නිදාගෙන පිබිදියා වගේ ගිහිල්ලා උපන්නා මහානුභාව සම්පන්න දෙවඟනක් වෙලා දෙවියන් අතරේ. මේ අම්මා මේ දෙවඟන බැලුවා මොකද්ද මම මනුස්ස ලෝකේ කරපු පින. ජීවිතේ ගොඩාක් පව් කරගෙන තිබුණේ. අන්තිම මොහොතේ බුදුරජාණන් වහන්සේ දැකලා හිත පහදවගෙන වන්දනා කළා. බුදුන් වැඳලා
ස්වල්ප මොහොතකට කලින් ජීවිතය අවසන් කරන්නේ. ඒ පින්බලෙන් තමයි නිරේ යන්න තිබිච්ච ගමන නතර වෙලා දෙවියන් අතර යන්න මේ අම්මට වාසනාව ලැබුණේ. මේ දෙව්දුව පස්සේ දවසක බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිත් වන්දනා කළා මේ කාරණාව කියා සිටිනවා. නිදුකානන් වහන්සේ මං ඔබ වහන්සේ නිසයි නිරයෙන් නිදහස් වෙලා මේ දෙවියන් අතරේ උපන්නේ කියලා. බලන්න පින්වත්නි බුදුගුණ දන්නෙත් නැතුව යම්ම වැන්දි. හැබැයි බුදුරජාණන් වහන්සේ කියලා වචනින් අදහගෙන වැන්දා. ආනන්දයන් වහන්සේගේ වචනයට ගෞරව කරනවා. බුදුගුණ නොදැන බුදුරජාණන් වහන්සේව දැකලා හිත පහදවගෙන වන්දනා කළ පමණින් ඒක නා දෙවියන් අතරේ උපන්නනම් උදේ හවස බුදුන් වඳින අය උදේ හවස අරහං සම්මා සම්බුද්ධාදී වශයෙන් බුදුගුණ සිහි කරගෙන බුද්ධානුස්සතිය වැඩුවොත් යම් කෙනෙක් උදේ හවස බුදුරජාණන් වහන්සේට වන්දනමාන කළොත් ඒ කෙනාට ලැබෙන පින ගැන කවර කතාද? ඒ අය සතර පායයිද යන්නේ නැහැ. හදවතින් බුදුන් වඳිනවා නම් ඒ හදවතින් බුදුන් වඳින අය කවදාවත් සතර පායේ උපදින්නේ නැහැ. ඒ නිසා පින්වත්නි ඔබත් පුරුදු වෙන්න. ඔබේ කාර්ය බහුල ජීවිතයේ දවසම ඒ වෙනුවෙන් කැප කරගන්න බැරි වුණා. අඩුම ගානේ උදේ හවස බුදුරජාණන් වහන්සේට වන්දනා කරගන්න පුරුදු වෙන්න. උදේ හවස බුදුරජාණන් වහන්සේව සිහි කරන්න පුරුදු වෙන්න. බුද්ධානුස්සතිය වඩන්න පුරුදු වෙන්න. බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ගුණ සිහි කරන්න පුරුදු වෙන්න. ඔබට ඒකේ මහා යහපතක් ආරක්ෂාවක් රැකවරණයක් සැලසෙනවාමයි. එක අවස්ථාවක තියෙන බලන්න මේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීමේ වටිනාකම. තව බොහෝ කතන්දර තියෙනවා ඔබට මේ පුංචි කාලයක් ඇතුළත අපි මේ කරුණ සිහිපත් කළේ ඔබට ආයි අපි නැවත විස්තර කරන්නම්. බලන්න බුදුරජාණන් වහන්සේව සිහි කළා තමන්ගේ ජීවිතේ බේරගත් අවස්ථා බොහෝ තියෙනවා. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේව සිහි කරගත්තොත් අපේ ජීවිතය ඒකාන්තයෙන් ආරක්ෂා වෙනවාමයි. මෙලොවට පමණක් නෙවෙයි මෙලොවටත් පරලොවටත් දෙලොවටම අපේ ජීවිතයට රැකවරණයක් ඒ බුදුරජාණන් වහන්සේව සිහි කිරීමෙන් බුදුගුණ සිහි කිරීමෙන් ඒ බුදුරජාණන් වහන්සේට වන්දනා කිරීමෙන් සැලසෙනවාමයි. ඉතින් ඒ නිසා අපි ඔබට ඊ타ත්ම ඕනෑකමින් කරුණාවෙන් යුක්තව ඔබට සිහිපත් කරන්නට කැමතියි. ඔබත් උදේ සවස බුදුන් වඳින්න. ඔබත් උදේ සවස බුදුරජුන් සිහිපත් කරගන්න. බුදුගුණ සිහි කරගන්න. බුද්ධානුස්සතිය වඩන්න. ඔබටත් රැකවරණයක් සැලසෙනවාමයි. ඉතින් ඔබ හැම දිනාටම ඒ බුදුරජාණන් වහන්සේව හදවතින් සිහි කරගෙන උදේ සවස බුදුරජුන්ට දිවි පුදාගෙන ජීවිත පරිත්‍යාගයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත්වෙමින් ශ්‍රාවකත්වයේ තුළ පිහිටමින් බුද්ධානුස්සතිය ආදී වඩමින් තමන්ගේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේගේ ලයමඩලේ උපන් ශ්‍රාවක ශ්‍රාවිකාවන් වශයෙන් ගත කරන්නට මේ ගෞතම ශාසනයේ අමා මහ නිවනින් සැනසෙන්නට පරම දුර්ලභ වාසනාව ලැබේවා. සාදු සාදු